ප්‍රතිපත්තියක් එලි දැක්වීම නැත්නම් ඉදිරිපත් වීම, ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් ඉදිරිපත් වීම, ඒ වගේම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැත්නම් නීති සම්පාදනය වීම, ඒ වගේම දිවිනැගුම පනත සම්මත වීම කියන කරුණු හතර මම හිතන්නේ අපේ රටේ ලොකු පරිවර්තනයකට, එහෙම නැත්නම් අපේ රටේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙනවා කියන එක මේ වෙලාවේ අපි මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ රට හැටියටත් තරුණ පරපුර හැටියටත් අපිට ඉතාම සතුටු වෙන්න පුළුවන් අනාගතයක උදාවේ ආරම්භයක් හැටියට අපි දකිනවා මේ කරුණු හතර අපේ රට තුල ක්‍රියාත්මක වෙන්න ආරම්භ වීම. ශාද බණ්ඩාර මැතිතුමනි, ඔබතුමා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කය මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රශාසන දක්ෂතාව පෙන්වූ විද්‍යාර්ථීන් සම්බන්ධ දිස්ත්‍රික්කයක්. අපි කිව්වොත් ඒ උපාධාරීන් අතර ලංකාවේ බහුතරයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරනවා. උපාධාරීන්ගේ රැකියාව ලබා දී වැඩපිළිවෙලේ තිබෙන සාර්ථකත්වය ගැන රජයේ පැත්තෙන් තා වැදගත් පැහැදිලි කිරීම කරද්දී සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරන උපාධාරීන් ගැන හරියට තාමත් හොයලා බලන්න නිසි වැඩපිළිවෙලක් නැහැ කියලා. මේ චෝදනාවට ඔබතුමාගේ පිළිතුර කොහොමද? ඔව්, උපාධාරීන් රකිත බඳව ගන්නකොට බඳව ගන්නදේ නැත්තම් බඳවගත්තේ නැහැ කියන උපාධාරීන්ට යන එනමන් නැහැ කියලා කියනවා. උපාධි සහතිකය අපේ අතිගරු ජනාධිපතිතුමා කිව්වා වගේ ඒ උපාධි සහතිකයට ඊළඟට හම්බෙන්න තියෙන සහතිකයක් තමයි මරණ සහතිකය බවට පත් වෙලා තිබුණ කාලවකවානුවක් අපේ රටේ තිබ්බා. මම හිතන්නේ ඒක මේ අලුත්ම නව පරපුර අවුරුදු 25ක් 30කට මෙහා පැත්තේ ඉන්න තරුණ පරපුර සමහරට ඒක දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එදා උපාධිධාරියාගේ එහෙම නැත්නම් විශ්වවිද්‍යාල තරුණයාගේ ඔළුවට ඇන ගහලා ඒකේ දෙපැත්තෙන් බිම බැඳලා දෙපැත්තෙන් බිම දිග ඇදගෙන ගියේ කාලවකවානුවක් තිබ්බා. ඊට උපාධිධාරියෙක් කියලා කියන්නේ අම්මයි තාත්තයි හරියට අර කාලේ උතුරු නැගෙනහිර යුද්ධ කරන්න යවපු රණවිරුවෙක් නැත්නම් හමුදා සෙබලෙක් තමන්ගේ පවුලේ කෙනෙක් ගිහිල්ලා ඉන්නවා වගේ තමයි එදා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවෙක් ගෙදරක හිටියානම් හිටියේ. ඒ තත්ත්වය තමයි දෙමව්පියන්ට උරුම වෙලා තිබුණේ. ඉතින් එවැනි ඒ කාලකන්ණී කාල සීමාවන් තිබුණා. හැබැයි අපි කවුරුත් ඉතිහාසයේ උපාධාරීන් ව්‍යාපෘතියක් හැටියට බඳවගත්ත කාල සීමාවන් බලපුවාම අපි අහලා තියෙන විදිහට, කියෝලා තියෙන විදිහට 1970 උපාධාරීන් 10000කට පත් වීම දෙනවා එකවර. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වය තුළ සමගි පෙරමුණ ආණ්ඩු. ඊට පස්සේ ආයේ නැවත උපාධාරීන් 10000කට පත් වීම ලැබෙන්නේ එකවර පත් වීම ලැබෙන්නේ. විවිධ අවස්ථාවල 2 3 5 6 එහෙම ලැබෙන්නේ නැති විවිධ ක්‍රමවලින්. නමුත් පොදුවේ රටක දේශපාලන ભેදයකින් තොරව උගත් බුද්ධිමත් තරුණයාට අවස්ථාව ලැබෙන්නේ ආයේ 1999 පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව කාලය තුල. ඒ වගේම ඊට පසුව ආය උපාධාරීන්ට 42000කට පත්වීම් ලබා දීම ආරම්භ කරන්නේ 2004 අවුරුද්දේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව යටතේ. එතකොට අර 2001 2004 කාලය තුලදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ අපි අහන ওই කෑ ගහන විපක්ෂයෙන් එක උපාධාරියෙක් බඳව ගත්තද රාජ්‍ය සේවයට, එක දෙපාර්තමේන්තුවකට කම්කරුවෙක් සේවකයෙක් බඳව ගත්තද, 16 එක කියන චක්‍රලේඛේ ගහලා ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය සේවයට බඳවා ගැනීම නැවැත්තුවා. එහෙම කරපු අය තමයි අද මේ උපාධාරීන් බඳව ගැනීමට චෝදනා කරන්නේ. ඉතිහාසයේ වැඩිම උපාධාරී ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබා දුන්න අවස්ථාව තමයි මේ අවස්ථාව අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. 50800. කල්පනා කරලා බලන්න රකිත අපේ ජනාධිපතිතුමා මේ රට බාරගත්තේ 2005. ඒ 2005 අවුරුද්දේ මේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙනකොට මුදල් අමාත්‍යවරයා හැටියට ඒ කටයුතු බාර ගන්නකොට රාජ්‍ය සේවයට වැටුප් සඳහා ගෙව්වේ බිලියන 175යි. 2005 අවුරුද්ද වෙනකොට රාජ්‍ය සේවකයන්ට වැටුප් සඳහා ගියේ. මේ වෙනකොට ඒක 2012 අවුරුද්දේ අවසාන වෙනකොට 350 දක්වා වැඩි වෙනවා. රාජ්‍ය සේවක වැටුප් සඳහා පමණ. හැබැයි එහෙම බරක් දරාගෙන 50800කට අපේ අහිංසක අම්මලා තාත්තලාගේ දරුවෝ බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත රටේ දැන් පවතින අධ්‍යාපන ක්‍රමය තුල උපාධියක් ලබාගත්ත අභ්‍යන්තර උපාධිධාරී විතර නෙමෙයි. බාහිර උපාධිධාරීන් පවා 50800කට පත් වීම ලබා දෙන්න රාජ්‍ය සේවයට එකතු කරගන්න කටයුතු කරා. මෙහෙම විශාල ප්‍රමාණයක් එකවර රාජ්‍ය සේවයට ඇතුළත් කරගනිද්දී අපි මේ උපාධිධාරී තරුණයා තරුණිය එක්ක සාකච්ඡා කරද්දී ඒ අය කියනවා මේ කරුණ අපි පැහැදිලි කරපුවාම අපිට බොහොම පැහැදිලි මන්ත්‍රීතුමා මේ විශාල පිරිසක් කොහොමද එකවර එක ශේෂ්ඨ වලට අන්තර්ගාමනය කරන්න කියලා. ඒ නිසා දැන් එක කොටසක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට, එක කොටසක් පළාත් සභාවට, පළාත් පාලන දෙපාර්තමේන්තුවට, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවලට, අධ්‍යාපන අමාත්‍යාංශයට, ඒ ආදි වශයෙන් මේ පුරප්පාඩු තියෙන අමාත්‍යාංශ වලට, දෙපාර්තමේන්තු වලට මේ අය අනුයුක්ත කරමින් යනවා. ඒ අනුයුක්ත කිරීමෙන් අනතුරුව මේ අය රාජ්‍ය සේවය ස්ථිර කරනවා. ඒ ස්ථිර කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල
මේ රජය සූදානම් කරලා තමයි මේ අය බදව ගැනීමට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඇත්තටම මට විපක්ෂයේ മന്ത്രിවරයෙක් කිව්වා මේ විදිහට ගියොත් අපිට කවදාවත් ආණ්ඩුවක් ගන්න හම්බෙන්නේ නැහැ කියලා. මොකද මේ 50800ම මේ උගත් බුද්ධිමත් තරුණ කණ්ඩායම විශේෂයෙන්ම බත්බුලත් කරන ඒ අපේ සාමාන්‍ය ජන සමාජයේ අපි කතාවක් තියෙනවා යුතුයකම් ඉටු කිරීම. එක පැත්තකින් මේ තරුණ කණ්ඩායමට අද අර ලිප්ටන් වටරවුම උරුම කරලා දෙන්නේ නැතුව නැත්නම් කුරුණෑගල ඔරලෝසු කණුව උරුම කරලා දෙන්නේ නැතුව මේ අයට අද රාජ්‍ය සේවයට ගෞරවාන්විත විදියට එන්න අවස්ථාව ලබා දීමේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් පෙරලා යුතුයකම ඉටු කරනවා. මේ රාජ්‍ය නායකයා ලෝකේ රටවල් වල ආර්ථිකයේ කඩා වැටෙද්දී සමහර රටවල් වල ඒ වගේම රාජ්‍ය සේවය කප්පාදු කරද්දී ඉන්න රාජ්‍ය සේවකයන් එළියට දානකොට අපේ රටේ රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කරමින් මේ උපාධාරීන් විතරක් නෙමෙයි රකිත ලිපිකරුවන් බඳව ගන්නවා. දැන් 27 වෙනිදා තියෙනවා විභාගයක් ලිපිකරුවන් බඳව ගැනීම සඳහා. මේ රටට තරුණයන්ගෙන් ලිපිකරුවන් හැටියට 4000ක් පමණ බඳව ගැනීම. දැන් ඊළඟට ග්‍රාම නිලධාරී 3000 4000ක් බඳව ගන්න වෙනවා අපේ රටට. එතකොට ලිපිකරුවන් බඳව ගන්නවා, ග්‍රාම නිලධාරීන් ඇතුළු ශේෂ්ත්‍ර නිලධාරීන් බඳව ගන්නවා, ඊළඟට ගුරුවරු අඛණ්ඩව බඳව ගන්නවා, වෛද්‍යවරු හෙදහෙදියන් ඒ සියලුම දෙනා ඒ රාජ්‍ය සේවයට එකතු කරගන්න ගමන් රාජ්‍ය සේවය ශක්තිමත් කරගෙන ඉදිරියට යන ගමනක්. ඒ නිසා මේ උපාධාරී නංගිල මල්ලාට අපි බොහොම පැහැදිලිව කියන්නේ කිසිම ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ අය අනිවාර්යයෙන්ම ස්ථිර කිරීමේ වගකීම මේ රජයේ බාර අරන් තියෙනවා. ඒ නිසා මේ මෙතෙක්කල් ඒ තරුණයාට තරුණියට සලකපු ආකාරයටම මේ කණ්ඩායමටත් අනිවාර්යයෙන්ම සලකනවා. විවිධ බලවේගෙයි විවිධ කුමන්ත්‍රණෙයි මේ අයගේ මානසිකත්වය බිඳවැටීම සඳහා විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. අපි දන්නවා සමහර දේශපාලන කණ්ඩායම් වලට මේ අය එකතු කරගන්න බැරුව පුදුමාකාර අසනීප තත්යකට පත් වෙලා ඉන්නේ රකිත. මේ කණ්ඩායම අරගෙන තමයි උද්ඝෝෂණ කරේ. මේ කණ්ඩායම අරගෙන තමයි විවිධ මතවාද ගමතුල ගෙනිච්චේ. අද එහෙම බංකොලොත් දේශපාලන පක්ෂ ආරම්භ කරලා තියෙනවා පච බලකායන්. මේ අපේ රටේ ගමන වෙනස් කරන්න, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න, අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගම්වල කටකතා පතුරවලා මේ උපාධාරීන්ට රැකියාව දුන්නාට ඕවා ස්ථිර වෙන්නේ නැහැ. දිවි නැගුම් වැඩපිළිවෙල ඕවා ක්‍රියාත්මක කරන්න අමාරුයි. ඔය කියන දේවල් ක්‍රියාත්මක කරන්නේ මේ සංවර්ධන ව්‍යාපෘති බොරු, මේ වගේ මුදල් ගසා කනවා. මේ ආදි වශයෙන් වැරදි මතවාද සමාජයේ හැදීම සඳහා අද බංකොලොත් දේශපාලන පක්ෂ විවිධ පච බලකායන් ගොඩනගමින් පවතිනවා. ඒ නිසා අපි ඕක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. නමුත් මේ ආණ්ඩුවේ ගමන වැඩපිළිවෙල, රජයේ වැඩපිළිවෙල අපි ඉදිරියට අනිවාර්යයෙන්ම අරගෙන යන්න අවශ්‍ය ශක්තිය අතිගරු ජනාධිපතිතුමාට ලබා දෙනවා. ශාන්ත බණ්ඩාර මැතිතුමනි, දැන් අපි දකිනවා මේ විවිධ වෘත්තිකයන් විවිධ ශේෂ්ත්‍රවල පිරිස වැටොප් වැඩි කරන්නට කියලා උද්ඝෝෂණ කරනවා. සමහර ලාවට ඉල්ලීම් අපි දකිනවා වෘත්තීය ක්‍රියාමාර්ග ඉෂ්ට කරනවා. ඒ වගේ අවස්ථාවල පාලකයන් විදිහට විවිධ රජයන් ඉතිහාසයේ පුරාවට ඊට විවිධාකාර උතුම් ලබා දීලා තියෙනවා. හැබැයි කවදාවත් උද්ඝෝෂණ ඉල්ලීම් නොකරන පිරිසක් මේ රටේ ආරක්ෂා අංශයේ නිරතව සිටිනවා. එයත් පොලිස් සේවයේ ඒ සුවිශේෂ කාර්යයක් සිදු කරනවා. ඔබතුමලා රජයක් විදිහට පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මෑත කාලේ ඉතාම දැඩි අවධානයකින් කටයුතු කළා. ඔව්. ඇත්තෙන්ම රකිත පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව අපි කතා කරන්න ඕන. මොකද ඒට හේතුව අවුරුදු 146ක ඉතිහාසයක් තියෙන මේ පොලිස් දෙපාර්තමේන්තුවේ නැත්තම් පොලිස් සේවය අපි කාටවත් අද නැතුව බෑ. අද කාටවත් සමාජයට ආයතනයකට පුජ්‍යලයකට පොලිස් සේවය නැතුව බෑ. ඒ වගේම අපි මේ වෙලාවේ අපි සිහිපත් කරන්න ඕන බෙදුම්වාදී ත්‍රස්තවාදයේ පරාජයට පත් කරන්න යන ගමනේදී යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය උපරිම කැපවීම කරා වගේම පොලිසියත් අති විශාල කැපකිරීමක් කරා. විශාල පිරිසක් ජීවිතක්ෂයටපත් වුණා. ඒ වගේම පූර්ණ ආබාධිත තත්ත්වයටපත් වුණා, තුවාල ලැබුවා. මට මේ වෙලාවේ මතක් වෙනවා ගෞරවයක් හැටියට අපි කියන්න ඕන මේ කොටවේර පොලිස් ස්ථානයේ සැරයන් ප්‍රේමතිලක. ඔහු පොලිස් මොරපොලේ ඉන්නකොට LTT ත්‍රස්තවාදීන් විසින් පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1052ක් සහිත ලොරි රථය ඒ මොරපොලෙන් එන්නව කොළඹට. ඒ වෙලාවේ ඔහුට මුදලක් දෙනවා, පගාවක් දෙනවා. හැබැයි ඔහු ඒ පගාව ගන්නෑ නැහැ. ඔහු ජාතිය වෙනුවෙන් යුතුයකම ඉටු කරනවා. ජාතිය වෙනුවෙන් යුතුයකම ඉටු කරලා අර පුපුරන ද්‍රව්‍ය සහිත ලොරිය අත්අඩංගුවට ගන්නවා. හැබැයි රකිත ඒ ලොරිය කොළඹට ආවනම් ඒ කොයි ස්ථානයේ පිපුරුවත් කිලෝමීටර් 6ක විස්කම්බය, කිලෝමීටර් 6ක ප්‍රමාණය
සම්පූර්ණ විනාශයටපත් වෙනවා. සමාජයට අරලියගහ මන්දිරයේද, ජනාධිපති මන්දිරයේද, පොලිස් මූලස්ථානයේද, හමුදා මූලස්ථානයේද ඒ මොකද්ද අදාළ නැහැ. ඒ කිලෝමීටර් 6ක ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඒ ප්‍රමාණය විනාශයටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කැපවීම කරපු පොලිස් නිලධාරීන් හිටියා. ඒ නිසා ත්‍රිවිධ හමුදාව වගේම විශාල කැපකිරීමක් කරා ඒ වෙලාවේ පොලිසියේ නිලධාරීන්. ඒ වගේම අද ජීවිත හා දේපල ආරක්ෂා කරන්න, සාමය ආරක්ෂා කරන්න විශාල කැපකිරීමක් කරනවා. ඔබ කිව්වා වගේම ඔවුන්ට බෑ අද හෙදහිදියන්ට පුංචි ප්‍රශ්නයක් ආවොත් හෙට දවසේ උද්ඝෝෂණයකට ඔවුන් ලෑස්ති. ගුරුවරුන්ට පුංචි ප්‍රශ්නයක් ගැල්ලුවා මත උනොත් හෙට දවසේ උද්ඝෝෂණයකට ලෑස්ති. හැබැයි අනිත් ආරක්ෂක අංශ වගේම පොලිස් සේවයේ නිලධාරීන් කවදාවත් රජයට එරෙහිව පවතින රජයට කුමන හෝ පවතින ආණ්ඩුවකට රජයකට එරෙහිව ඔවුන් කටයුතු කරන්න ගියේ නැහැ. ඉතින් මේ தත්ත්වය විශේෂයෙන්ම හඳුනාගත් අතිගරු ජනාධිපතිතුමා. ඒ නිසා පසුගිය අයවැය ඉදිරිපත් කරන වෙලාවේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අතිගරු ජනාධිපතිතුමා අනිත් රාජ්‍ය සේවයකට වැටු පැඩි කරන ආකාරය, දීමනා වැඩි කරන ආකාරය ගැන කතා කරමින් පොලිසියේ ඉන්න නිලධාරීන්ට කොයි ආකාරයෙන්ද ඔවුන්ගේ වැටු පැඩි කරන්න කියන එක ප්‍රකාශ කළා. ඒ නිසා ඒ කොමිසම් සභාවේ නිර්දේශ ලබාගෙන ඒකට අවශ්‍ය අද කාලයට ගැලපෙන වැටුපක් නැත්නම් දීමනා වැඩි කරන්න කටයුතු කරනවා කියලා කිව්වම විපක්ෂයේ චෝදනා නැගුවා නෑවුවා ක්‍රියාත්මක කරන දේවල් නෙමෙයි කියලා. මන්ත්‍රීවරුන්ට අවසර දෙන්න අපි ඉතුරු කොටස මේ විරාමයෙන් පස්සේ තවදුරටත් පැහැදිලි කරගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මැතිතුමන් අද 7 වෙනි පැයට සම්බන්ධව සිටින්නේ. මේ විදිහට නිරවුල් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ පෞල් වගකීම මගේ බිරිඳ විසින් දරාගත්තේ නැත්තම්. ඇත්තටම ගොඩක් අයට එක්ක එකතු වෙන්න පුළුවන් වුණා නේ ගෙදර හිටියා නම් මමයි මගේ පවුලේ අය විතරයිනේ. සංස්කරණය කරද්දී මුල් යුගයේ අපි නිකන් කපලා, හූරලා, අලෝපු යුගයක් තිබුණා. ඒ දරුවාට ඇති වෙන අසහනයන් මොනවද? ඔහුට ඇති වෙන පීඩන මොනවද කියලා දැන ගැනීම අවශ්‍යයි. දැන් මම සමහර වෙලාවට මම කළු පාවිච්චි කරන්නේ බොහෝම කලාතුරකින්. 1 2 3 මාර්ග ඉදිකිරීම වල මොන අංශවලටද තමාට හවුල් වෙන්න පුළුවන්? තමා බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් ගැන මොනවද දන්නේ? හොටෙල් මැනේජ්මන්ට්, කුකින්, භාෂා. අනේ ඔය ඇත්තමද? මොනවද කළේ? ওই කම්පියුටරේ උනත් කමන්නේ ආණ්ඩු වෙනවා. මං සල්වාරේ ඇඳලා පර්දාව දාගෙන උදේට ඉස්කෝලේට එනකොට ලසිත් බයිසිකලේ අරගෙන වෙට්ටු දාදා වැඩ පෙන්න වැඩි මට තාම මතකයි. රාජ්‍ය සේවයේ මෙහෙවර වෙනුවෙන් අභිමාන. සචිව හත්වැනි පැසමගෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දඹදෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංඝනායකතුමන් ශාන්ත බණ්ඩාර මැතිතුමන් අද 7 වෙනි පැයට සම්බන්ධව සිටින්නේ. විරාමයට කලින් ඔබතුමන් අපට පැහැදිලි කරමින් සිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් සේවයේ නිලධාරී සහ සියලු නිලයන්ගේ වැටුපැඩි කිරීම රජයේ විසින් සිදු කළ ආකාරය. ඔව් ඇත්තම මේට පෙර අතිගරු ජනාධිපතිතුමා අපිට මතකයි 2006 අවුරුද්දේ මේ පොලිස් සේවයේ හිටපු විශාල පිරිසක් ස්ථීර සේවයට එකතු කරා. ඒ වගේම මේ නිලධාරීන්ට උසස් වීම ලබා දෙන්න. ඒ ආදී ක්‍රියාමාර්ග ගත්තා. හැබැයි අවුරුදු 24කින් ඔවුන්ගේ දීමනාව වැටුප වැඩි වෙලා තිබුණේ නැහැ. මට එක පොලිස් නිලධාරියෙක් කිව්වා දැනට ඒ කියන්නේ 80 දශකයේ ඔවුන්ට නිල ඇඳුම පිරිසිදු කිරීම සඳහා මාසිකට ලැබෙන්නේ රුපියල් 100යි. ඒ 100 දීමනාව තමයි මෙතෙක්ම ආවේ. ඉතින් ඒ වගේ ඒ දීමනාවන් වල මුදල අද කාලයට ගලපලා අද කාලයට ගැලපෙන ආකාරයට ඒ මුදල වැඩි කරන්න පවා මොකද පොලිස්පතිතුමාගේ ඒ